මගේ අද ප්‍රේමන්තේනි අද අපි බයිබල් අධ්‍යයනයට යන්නේ ලබන ඉරිදා සුවිශේෂ සහ දේව වචනත් එක්ක. උත්තාන සමයේ දෙවන ඉරිදා දේව දයාවේ ඉරුදින කියවීම අපි මෙනෙහි කරන්නේ. මගේ ආදර ප්‍රේමන්තේනි ස්වාමින් වහන්සේගේ දයාව නොතිබෙන්න අපේ ජීවිතේ මේ ලෝකේ ගමනක් නැහැ. හැමතිස්සෙම ඒක මතක තියාගන්න ඕනේ. මොකද අපිට අපි කළ පව් වලට වන්දි ගෙවන්න අපිට විදිහක් නැහැ. ඒ නිසායි ජේසු ස්වර්ගය අතහැරලා මේ ලෝකෙට ඇවිල්ලා අපේ පාපය කරට අරගෙන ඒ පාපයේ වන්දිය උන්වහන්සේ කුරුසේ ගෙව්වේ. ඔබ මාව පාස්කුවක ඊතර කරවන්නට එදා බැටළු පොතකෙක්ව මරලා බැටළු පැටයක මරලා ලේ උළුවස්සේ ගාලා මාර දූතයා එතනින් ඊතර වුණා වගේ. ඔබගේ මගේ ජීවිතේ පාපය වෙනුවෙන් මැරිච්ච නිකලල් බැටළු පැටව උන්වහන්සේ. එතකොට ඒ දයාව උන්වහන්සේගේ කරුණාව අපිට අනිවාර්යෙන් අත්‍යවශ්‍යයි. එතකොට මගේ ආදර ප්‍රේමන්තයනි උන්වහන්සේ පැහැදිලිව අපිට කියන ඔබගේ ශරීරය මරන්න පුළුවන් අයට වඩා ඔබගේ ශරීරයත් ආත්මයත් නිරයට දාන්න පුළුවන් ස්වාමීන් වහන්සේට බය වෙන්නට කියලා. එතකොට අපිව මේ විනිශ්චය ජජ්මන්ට් එක කරන්නේ තුන් වහන්සේම තමයි. ඒතර උන්වහන්සේ ජේසුමයි දෙවන පැමිණීමේදී උන්වහන්සේ සිංහාසනයේ ඉඳගෙන ඔබ මාව විනිශ්චය කරන්නේ. ඒ දවසේදී දයාවක් අදාළ නැහැ. ඒ දවසේ උන්වහන්සේ ඉන්නේ විනිශ්චයකාරයෙක් විදියට. එතකොට ඔබ මාව දයාවෙන් පුරවන්නට, ඒ දයාවෙන් ගලව ගන්නට උන්වහන්සේ මේ ලෝකෙට ආවා. එතකොට මේ දයාව අයිති කරගෙන අපේ ජීවිතේ මෙතනොයියාවක් වෙනසකට ගියේ නැත්තම් විනිශ්චයදී මොකක් වේද කියන එක අපි දන්නේ නැහැ. ඒ නිසා දේව උදහස කියලා කියද්දී නෙගටිව් එකක් නෙමෙයි. ඒක ඍණාත්මක දෙයක් මේ wrath of God. දෙවනස්ගේ උදහස කියද්දී ඒ දවසේ දුනාසි සර්ව සාධාරණව කටයුතු කරන්න ඕනේ. ඒ නිසා මගේ ආදරේ ප්‍රේමන්තනි උන්වහන්සේගේ දයාවෙන් තමයි අපි උන්වහන්සේට සම්බන්ධ වෙන්නේ. අපි කළ පව් වලට සමාව ලැබිලා අපි අලුතෙන් ගමනකට යන්නේ. එතකොට මේ දයාව තුල ස්වාමින් වහන්සේ ඒ ආදරය අත නොහරින ආදරය ටික කාලයකට ඔබ මාව දාලා ගිහිලා නැවතත් ඔබ සොයාගෙන එන සුන්දරත්වය යෙසායා 54 වෙනි පරිච්ඡේදයේ අපි ඒක හරි ලස්සනට අයිති කර ගන්නවා මගේ ප්‍රමාදයෙන්. යෙසායා 54 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි වගන්තිය 4 වෙනි වගන්තිය උන්වහන්සේ පැහැදිලිවම කතා කළා. 7 වෙනි වගන්තිය මම ස්වල්ප කාලයකට නුඹ අත්හැලෙමි ඒත් මහා දයානුකම්පාවකින් දමයකනුපම්වෙන් නැවත නුඹ කැඳවා ගන්නෙමි. ඉමහත් උදහසින් මොහොතකට මාගේ මුහුණ නුඹ කෙරෙන් සංගවා ගතිමි. ඒත් නොමියන සුළු ප්‍රේමයකින් මම නුඹට අනුකම්පා කරන්නෙමි. නුඹේ මිදුම් කරුවාණන් වන සමිදාන මෙසේ වදාළසේක. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. එනිසා ඒ වචන අයිති කරගමු. ඒ වචනයත් එක්ක අද පළවෙනි කීමට යන්නේ ක්‍රියාපොතේ දෙවනි පරිච්ඡේදයේ. ක්‍රියාපොතේ දෙවනි පරිච්ඡේදයේ 42 වෙනි වගන්තියේ සිට. මගේ ආදර ප්‍රේමන්තයනි දැන් මේ ජේසුගේ ආදරය ජේසුගේ සෙනෙහසින් පිරුණයින් පස්සේ එයාලා ජීවත් වෙච්ච විදිය අපි එතනදී අයිති කරගන්නවා. අපි ඊට වඩා ලස්සනයි අපි මුලින්ම සුවිශේෂයට යමු. සුවිශේෂ කියවලා අපි ක්‍රියාපොතට යනවා අයිති කර ගන්නට. ජෝම්තුමාගේ 20 වෙනි පරිච්ඡේදයේ 19 වෙනි වගන්තියේ සිට. ජෝම් 20 වෙනි පරිච්ඡේදයේ 19 වෙනි වගන්තියේ සිට. මගේ ආදර ප්‍රේමන්තයනි මේ වෙනකොට ජේසු කීප වතාවකම දර්ශනය වෙලා තිබුණා. දැන් මේ ගෝලයන්ට දර්ශනය වෙන විදිය අපි හැමෝම කියවන්නට යනවා. සතියේ පළමු වන දා කියන්නේ. සතියේ පළමු දා උදා සවස ජුදෙව්වරුන්ට බියෙන් ශ්‍රාවකයන් දොරවල් වසාගෙන සිටි තැනට. දැන් වචනය ගන්න අපි සිස්ටර් වචන ගන්න. නෑ කියමු. අපි හැමෝම කියමු. හරි. සතියේ පළමු වන දා සවස ජුදෙව්වරුන්ට බියෙන් දොරවල් වසාගෙන සිටි තැනට. දැන් මගේ ආදර ප්‍රේමන්තයනි දැන් මෙයාලගේ මානසික තත්ත්වය අපිට මෙතනින් කතා කරලා කියනවා. සතියේ පළවෙනි දා කියද්දී හරි ලස්සනයි. සතියේ පළවෙනි දා තමයි ස්වාමීන් වහන්සේ ලෝකෙ මැව්වේ ආලෝකය වේවා කියලා කිව්වේ. 7 වෙනි දවසේ උන්වහන්සේ විවේක ගත්තා. පළවෙනි දවසේ ලෝකෙ මැව්වා.
එතකොට ආලෝකය වුණා. දැන් යාළගේ ජීවිතයේ ජේසු අන්ධකාරයේ අඳුරේ හිටිය ජීවිතයේ ජේසු ආව විදිය අපි අයිති කරගන්නවා. සවස ජුදෙව්වරුන්ට බියෙන්. දැන් සවස කියලා කියද්දි ඉර බැහැගෙන යන වෙලාව. දැන් මගේ ආදර විභාන්තිනේ ඉර බැහැගෙන යන වෙලාව කියලා කියද්දි ජීවිතේ එයාලගේ ඉර බැහැගෙන යනවා. එයාලත් පල්ලම් බහින වෙලාව. ජීවිතේ මුදුනක ඉඳලා ජේසු මහ පුදුම ප්‍රබල ක්‍රියා කරගෙන ඇවිල්ලා ප්‍රාතිහාර්ය කළ ජේසුව අමු හොරෙක් වගේ මරලා එයාලගේ ජීවිතේ බැහැගෙන යන තැනක වචන කතා කරලා කියනවා. ශ්‍රාවකයන්ට බියෙන් දොරවල් වස් සමාවෙන්න. බියෙන් ජුදෙව්වරුන්ට බියෙන් ශ්‍රාවකයන් දොරවල් වසාගෙන. දැන් බයත් එක්ක බය කියන වචනයත් එක්කම යාදන යචන තමයි සම්බන්ධ වෙන වචනය තමයි වහගන්නවා කියන එක. අපි ගොඩාක් වෙලාවට ගොඩාක් දේවල් වහගන්නේ බයත් එක්ක. ආදාමයව පව් කරයින් පස්සේ දෙවියන් වහන්සේගේ දේවල් වහනවා. මගේ ආදර ප්‍රියමන්තයනි ආදරය තුල බයක් නැහැ. ආදරය තුල හංගන්න දෙයක් නැහැ. බය වෙන තැන අපි හංගන්නේ ගොඩාක් වෙලාවට. ඒකයි වචන කතා කරලා කියන්නේ ශ්‍රාවකයන්ට බියෙන් දොරවල් වසාගෙන සිටිය තැනට. දැන් ඒ තැනදී මගේ ආදර ප්‍රියමන්තයනි ජුවන්තුමාගේ පළවෙනි පාර 1 ජුවම් 4:18 වෙනි වගන්තිය. 1 ජුවම් 4:18 වෙනි වගන්තියේ උනාසේ හරි ලස්සනට අපිට කතා කරලා කියනවා. මගේ ආදර ප්‍රේමන්තයනි. ප්‍රේමයෙහි බියක් ඇති වේ. ප්‍රේමය බිය දුරු කරයි. බියවීම දඬුවම් ලැබීමට සම්බන්ධ බැවින් බියවන්න ප්‍රේමෙහි පරිපූර්ණ වී නැත. එතකොට දැන් මේ තන ආදරය එයාගේ ජීවිතයේ ආදරය හේබෑවිලා කුරුවල් වෙලා එයාලා ලොකු බයක මතක තියාගන්න මේක ඔබ මම දැන් අද මේ සමාජ මේ කාලේ ඉන්න තැනට ගොඩාක් සම්බන්ධයි. අපි බය වෙච්ච ගමන්ම වහගන්නවා. ඒ කියන්නේ ජීවිතේ බය කියන දේත් එක්ක අපි විවෘත වෙන්නේ නැහැ. දැන් ඔබගේ මගේ ජීවිතයේ මගේ ආදර ප්‍රේමන්තයනි ඒ කියන්නේ බය කියලා කියද්දි මනුෂ්‍ය බය සහ දේව බය කියලා දෙකක් තියෙනවා. මනුෂ්‍ය බය සහ දේව බය මේ දෙක අපිට අඳුර ගන්න පුළුවන් ලස්සන විදියක් තියෙනවා. මොකක්ද? මනුෂ්‍ය බය තුල ඉන්න කෙනා දෙවියන් වහන්සේට බය නැහැ. තේරුණාද කියන එක? දෙවියන් වහන්සේට බය කෙනා මනුෂ්‍යයට බය නැහැ. මේ බය දෙක එකට තියෙන්න බෑ. තේරුණාද? බයකට දැන් මනුෂ්‍ය බය දැන් බලන්න මේ මනුෂ්‍ය බය දේව බය කියද්දී දේව ගරුබිය තියෙන තැන මනුෂ්‍ය බය දේව බය උගරට යටත් වෙනවා. එතන මනුෂ්‍ය බයක් නැහැ. ඔබ කිසි මිනිසෙකුට බය නැහැ. ඔබ දෙවියන් වහන්සේට බය නැහැ. දෙවියන් වහන්සේට බයයි කියලා කියන්නේ මේ ඍණාත්මකව නෙමෙයි. ඒ තියෙන ආදරය, උන්වහන්සේගේ තියෙන ප්‍රෞಢ, මේ මහා බල සම්පන්න වැඩ සිටීම ඉස්සරහා ඔබට ඇතිවන ඒ ගරුත්වයත් එක්ක ඇති වෙන බයක්. එහෙම නැතුව දෙවියන් වහන්සේගේ දේ සිල්ලර කරලා ඕන සෙප්පඩ විඥා නටන්න ඔබට බෑ. ඒ බයත් එක්ක. ඔබ දෙවියන් වහන්සේට කොහොමද කරන්නේ කියලා මාතල බයක්. ඒකේ නා ලෝකෙට බය නැහැ. හැබැයි ලෝකෙට බය අය දෙවියන් වහන්සේට බය නැහැ. දැන් මේ තැන දෙවියන් වහන්සේට බය කෙනා ඉස්සරහා මගේ ආදර ප්‍රේමන්තනේ දේව බරුපියක තියෙන කෙනා ලෝකෙ ඉස්සරහා හංගන්න බය දෙන්න දෙයක් නැහැ. මොකද උන්වහන්සේ ඉස්සරහා දිගාරින දේ ලෝකෙ ඉස්සරහා දිගෑරුවට උන්වහන්සේ එයාට ප්‍රශ්නයක් නැහැ. ඒකයි පාපේ හංගගෙන හිටිය සාන්ත අගොස්තෝනි මුනිත්තුමා එයා දෙවියන් වහන්සේට දේව ගරුපිය තුල එයා ආලේපය ලැබුවයින් පස්සේ එයා කන්ෆෙෂන් කියලා පොතක් ලියනවා මුළු ලෝකෙටම එයාගේ පාපය ගැන කියලා. වහගන්නේ නැහැ එතකොට. දේව ගරුබියට ආවෙන් පස්සේ මනුෂ්‍යයට බය නැහැ. හැබැයි මනුෂ්‍යයට බය ගන්න හරි එයා ගැන අපි ගැන මොනවද හිතන්නේ? මොනවා හිතයිද? මොනවා වෙයිද? අරයා මොනවා කරයිද කියලා මාරාන්තික බයක ඔබ ජීවත් වෙන්නේ. දේව බයේදී ඔබ දරවල් අරිනවා. මනුෂ්‍ය බයේදී ඔබ දරවල් වහනවා. සේනාකුලේ අත්දැකීමේදී අපි දකින්නේ ඒකමයි මගේ ප්‍රේමන්තෙනි. එයාලා දේව ගරුබිය සුදාත්මයන්ගේ ප්‍රඥාවේ මුල්ම පියවර දේව ගරුබිය. ගීතාවලිය අපිට කියනවා. ප්‍රඥාවේ මුල් පියවර දේව ගරුබිය. එතකොට ප්‍රඥාව සුද්ධාත්මයන්ගෙන් ලැබෙන තියෙනවා. ප්‍රඥාව දේව බය දේව භක්තිය මගේ ප්‍රේමවන්තයනි ඒක සුද්ධාත්මයන් ලැබෙන්නේ. එතකොට ප්‍රඥාවේ මුල් පියවර දේව ගරුබිය නම් ප්‍රඥාව තියෙන තැන දේව ගරුබිය තියෙනවා. ශුද්ධාත්මයන්ෝ ප්‍රඥාව දෙන්නේ. ඒ ශුද්ධාත්මයන් ලැබුණාන් පස්සේ වැහිච්ච දරවල් අරගෙන ඒගොල්ලෝ එළියට ගිහලා දේශනා කරා. බලන්න වහ ගැනීම සහ විවෘත කිරීම දේව ගරුබිය සහ මනුෂ්‍ය බය අතර සම්බන්ධතාවය ප්‍රශංසා වේවා.
ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ඒතර මගේ ප්‍රමාදනේ ඔබගේ ජීවිතේ මොනවද වහගෙන ඉන්නේ? ඔබ මෙතන ඔබගේ ජීවිතයත් එක්ක අයිති කරගන්න. මගේ ආදර ප්‍රමාදනේ. හරි. ඊට පස්සේ ඒතර කොරෝනා වලට බය නැද්ද? කොරෝනා වලට බය වෙන්න දෙයක් නෑ මගේ ප්‍රමාදනේ. පරිස්සම් වෙන්න. අනිවාර්යයෙන්. බය නෙමෙයි පරිස්සම. ඒ නිසා ඒක අයිති කරගෙන අපි මේ අත්දැකීමට යනවා. දොරවල් වහගෙන, ගෙවල් ඇතුලේ ලොක්ඩවුන් වෙලා, හිර වෙලා ඉන්න තැන. මගේ ආදරේ මම මෙතනට එන්නේ ඉස්සෙල්ලා මම ගිය අවුරුද්දේ දේශනාව, දයාවේ ඉරුදින දේශනාව මමම දීපු දේශනාව මම අහන්න පටන් ගත්තා. මොකද ඉතින් ඒක අපි තිබ්බේ, ඒ දේශනාව තිබ්බේ කොන්වෙන්ට් එකේ පල්ලියේ ඇතුලේ දොරවල් වහගෙන හැංගිලා. මොකද බෝම්බකාරයන්ට බයයි. එදා කතා කරේ බෝම්බ ගැන. අද කතා කරන්නේ කොරෝනා ගැන. තේරුණාද කියන එක? එක්සැක්ට්ලි පාස්කු ඉරිදා බෝම්බ ගහලා එළිය පූජා තියන තහනම් මොන විදියෙන් වෙයිද දන්නේ නැහැ කියලා දොරවල් වහගෙන. ඒ මට මතකයි ඒ කොන්වෙන්ට් එක ඇස්සේ අපි 4-5 දෙනෙක් එකතු වෙලා සද්දයක් අතෙන් නැතුව ඒ පූජාව තියනවා. දර බලන්න අද දවස් ඒ තැන ඔබ මාව අරගෙන යන තැන. අද වෙනම තැනක ඔබ මම ඉන්නේ. අපි ශ්‍රාවකයන් දොරවල් වසාගෙන සිටි තැනට ජේසුස් වහන්සේ වැඩම කර කියන්නේ. ජේසුස් වහන්සේ වැඩම ඔවුන් මැද සිට ඔබට ශාන්තිය වේවායි පදාලසේක. ඔබට ශාන්තිය. මේ හැම වචනකම ලස්සන සම්බන්ධතාවයක් තියෙනවා. එකක් ඇවිල්ලා යයිරස්ගේ දියණිය මැරිලා ඉන්නේ නැද්දි මගේ ආදර ප්‍රේමන්තනි ජේසු ගිහිල්ලා එයාට අත තියනවා. නායිම් නුවර වැන්දබුවගේ පුතා මැරිලා ඉන්නේ නැද්දි එයාට අත තියනවා. ලාසරස් මැරිලා ඉන්නේ නැද්දි ජේසු අන කරනවා ලාසරස් එළියට එන්න කියලා. ජීවිතේ ඔබ මම ජීවිතේ ෆ්ලැට් වෙච්ච තැන්වලදී, ෆ්ලැට් වෙන තැන්වලදී, 0 මයිනස් වෙන තැන්වලදී, නන්නත්තර වෙන තැන්වලදී ජේසු ඔබගේ ජීවිතය මැදට එනවා මගේ ප්‍රමාදනේ. ඔබට චූටි ශක්තියක් තියෙද්දි ඔබ ජේසුගේ ඇඟේ එල්ලෙන තැන්වල ඔබ එල්ලෙනවා. අර එම්මවුස් යන ගමනේ ගෝලියෝ දෙන්න පෙරත්ත කරා වගේ නතර වෙන්න. හැබැයි ඔබට කරගන්න බැරි තැන්වලදී ජේසු ඔබ මැදට එනවා. ජේසු මගේ ආදර ප්‍රේමන්තනේ එකයි උත්ථානයේ බලය කියලා කියන්නේ. වැහිච්ච දොරවල් විනිවිද යන්න උත්ථානයේ ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයට පුළුවන්. ඒ කියන්නේ මේ ලෝකේ ජීවිතේ ඕනම තත්වයක් මරණය විනිවිද යන්නට පුළුවන්. ජීවිතේ ඔබ මම වහගන්න ඒ තිමිර බඩ විනිවිද යන්න පුළුවන්. උනාසේ මරණකොට තිරය ඉරිලා ඒකයි උඩ සිට යටට ඉරෙන යට ඉස්සර උඩට ඉරෙන්නට ඕනේ. උඩ සිට යටට ඉරෙනවා කියලා කියන්නේ. ඒක ස්වර්ගයෙන් පොළවට වෙන දෙයක්. එතකොට ඒ ගිවිසුම් කාරණු දකින්නේ අතිශුද්ධ ස්ථානයේ දකින්නේ ඒ තිරය උඩ සිට යටට ඉරෙන පස්සේ වචන එක එක්සැක්ට්ලි කියනවා. එතකොට මගේ ආදර ප්‍රේමන්තනි ජේසු ඒ තිරය ඉරාගෙන ඔබගේ මගේ ජීවිතයේ හදවතේ වැහිච්ච තැන් අස්සේ තුවාල කවදාවත් තුවාල අරගෙන යන්නේ නැහැ. තේරුණාද කියන එක? තුවාල කරගෙන අරගෙන යනවා. පච්ච කියන්නේ එහෙමනේ. පච්ච කියන්නේ තුවාල කරගන්න. ලේස වලින් යනකට තුවාල කරනවා. ඉතින් තුවාල කරගෙන මම දන්නේ ඒක මහ විකෘති තත්ත්වයක්. ඉතින් සමහර පච්ච කොටාගෙන ඒ කියන්නේ පුර මුල ඇඟ පුරාවටම තේරුණාද? ඒක වෙනම කතන්දරයක්. සමහර අපි තුවාලයක් අරගෙන යන්නේ. තුවාල නිසා අපි වහගන්න. අපේ ජීවිතේ වැරදිච්ච තැන් අපි වහගන්නවා. අපි පාද නමස්කාරය ස්ථාන කරද්දී 11 වෙනි ස්ථාන 10 වෙනි ස්ථානයේ නිර්වාස කරන කියන එකේදී දරුවන්ගේ පාද නමස්කාරයේදී අපි මොකද කරේ? අපි අන්කට් එඩිෂන් එකක් කරා වීඩියෝ එක අන්කට් විදියට. ඒ කියන්නේ ඒක කට් කරලා දාන්න දිනවා අපි ඒක දැම්මා. කෝල්ස් එනවා හොගාලා ෆාදර් එඩිට් කරන්න නැතුව දාලා තියෙන්නේ. මං ගුවා නෑ ඒකේම තමයි තියෙන්නේ. අපි එඩිට් කරන්න නැතුව දාන විදියට මම රඟපෑවා මගේ ප්‍රමාදේ. ඉතින් ජීවිතේ ඒක ඕනකමින් කරා. දැන් අපි මේක ඔන්ලයින් දෙන නිසා මේක එඩිට් කරන්නේ සාමාන්‍යයෙන් ඉතින් අරගෙන ඊට පස්සේ අනවශ්‍ය තැන් කපලා කොටලා ගානට එඩිට් කරලා නිකන් ලස්සන එකක් තමයි එළියට දාන්නේ. දැන් මේක ඔන්ලයින් වල ඒව කරන්න බෑ. මගේ ප්‍රමාන්තේ ඒක අන්කට් version එක. ඒතර ඔබගේ මගේ ජීවිතේ අපි හරි දක්ෂයි වහගන්න. ඒකයි පර්සෝනා කියන්නේ වෙස්මූණ. පර්සෝනා කියලා කියන්නේ ලැතින් තේරුම වෙස්මූණ. ඒ කියන්නේ අපි ගොඩාක් දේවල් වහගෙන ඉන්නේ. ජේසුගේ ආදරයට පුළුවන් ඒ හැම දෙයක්ම විනිවිද ගිහිල්ලා
ඊට පස්සේ දැන් මෙයාලගේ ජීවිතේ මොකද වෙන්නේ? එයාලගේ ජීවිතේ ප්‍රධාන ප්‍රශ්නේ මොකක්ද? පාපය කියලා කියන්නේ hamartia, missing the focus. දැන් මෙයාලගේ ප්‍රශ්නේ මොකක්ද වෙන්නේ? දොරවල් වසාගෙන සිටි තැනට ජේසුස් වහන්සේ වැඩම කර කියන්න ජේසුස් වහන්සේ ඔවුන් වැඩ කර මැද සිට ඔවුන් මැද සිට ඒ කියන්නේ මේ වෙලාවේ ජේසුස් පැත්තක නිකන් සයිඩ් වෙලා තියෙන්නේ. තේරුණාද කියන සයිඩ් වෙලා පැත්තක ඒ කියන්නේ ජේසු නැවත එයාලගේ ජීවිතේ මැදට එනවා. ජේසු මැදට එනකන් ඔබට ශාන්තියක් නැහැ. මතක තියාගන්න. ඔබට ශාන්තිය ඕනනම් ඔබගේ ජීවිතේ හබ් එක ජේසු වෙන්නට ඕනේ. ඔබගේ ජීවිතේ කේන්ද්‍රය ජේසු වෙන්නට ඕනේ. ඒ කේන්ද්‍රය ජේසුට දෙන්න නැතුව ජේසුට නිකන් සයිඩ් එකක් දීලා කවදාවත් ඔබට ශාන්තියක් හම්බ වෙන්නේ නැහැ. එන යකා හැමතිස්සෙම බලන්නේ ජේසු සයිඩ් කරන්න. ජේසු පැත්තක කරන්න. ඔබගේ ජීවිතේ සිද්ධි, ලෝකයේ නිවුස්, දේවල් අරගෙන ඒවා සෙන්ටර් එකට අරගෙන ජේසු ඉන්නව අනිවාර්යෙන්. තේරුණාද කියන එක? අනිවාර්යෙන් සුරුවන් කුඩුවේ ඉන්නවා. ඉඹලා යන්නේ. හරිද? හැබැයි සුරුවන් කුඩුවේ ඉන්නේ. මගේ ප්‍රමාදයනේ. සමහර අය පව් කරද්දි සුරුවම අනිත් පැත්ත හරවනවා. ජේසුගේ බුන්තියට අනිත් පැත්ත හරවනවා. ඒතර පේන්නේ නැහැ. තේරුණාද? කියන්නේ ජේසු එතන ඉන්නේ. හරි ලස්සන චුටි විශ්වාසයක්. ඒවල මම පහත් කරනව නෙමෙයි. නමුත් අපි ගොඩාක් වෙලාවට එතනකට ජීවිතයේ සයිඩ් එකකට ජේසු තියලා. හැබැයි ඔබට සාමය ඕනනම් ඔබ ජේසු ඔබගේ ජීවිතේ මැදට ගන්නම වෙනවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ඔබට ශාන්තිය වේවායි වදාළසේක. වචනේ මගේ ආදර බිමඳුනාසි පැහැදිලිවම කතා කරලා කියනවා. ශාන්තිය කියන්නේ ශාලෝම්. මොකද්ද බලන්න කියන්නේ? ජෙහෝවා ශාලෝම්. ශාලෝම් කියන වචනේ ට්‍රාන්ස්ලේට් කරගන්න බෑ ඉංග්‍රීසියට. peace be with you කියද්දි මේ peace එක ඇවිල්ලා තේරුණාද කියන එක? peace දෙකක් තියෙනවනේ. එකක් සාමය peace, අනිත් එක peace එක ඇවිල්ලා කොටස කියන peace. එතකොට මේකේ ඇත්තටම ඒ peace එකක් විතරයි. කැසට් peace නෙමෙයි මං කියන්නේ. තේරුණාද කියන එක? එතකොට ඒකේ ඇත්තම අර සම්පූර්ණ ශාලෝම් කියන peace එකක් නෑ. ඒකේ කොටසක ඒ ශාලෝම් එකේ peace එකක් තමයි ඉංග්‍රීසි peace එක. මතක තියාගන්න. එතකොට ඒක නිසා දැන් මේ ශාලෝම් කියන එක දෙන්න පුළුවන් දෙවියන් ජේසුට විතරයි. ඒ ශාලෝම් උනාසේ ජෝම්තුමාගේ 14 27 වෙනි වගන්තිය කතා කරලා කියන මගේ ආදර ප්‍රේමන්තනේ ජෝම් 14 27 උනාසේ පැහැදිලිව කතා කරලා කියනවා ශාන්තිය ඔබට ප්‍රදාන කර යමි. මාගේ ශාන්තිය ඔබට දෙමි. මා එය ඔබට දෙන්නේ ලෝකය දෙන්නාක් මෙන් නොවේ. වෙසිත කලබෙන්නටවත් බියවන්නටවත් ඉඩ නොදෙන්න. तर ජේසුගේ ශාන්තියයි ඔබට දෙන්නේ. ජේසුගේ ශාන්තිය. මගේ ආදරේ මන්තේනි ඒ ශාන්තිය උන්වහන්සේ අපිට තුවාල කීතු වෙලා පැලිලා මැරිලා නන්නත්තර වෙන ASCII දෙවියන්ගේ වචනය අයිති කරගත් දෙබන ශාන්තිය. ප්‍රශ්න විසඳලා නෙමෙයි ලෝකෙට ශාන්තිය දෙනවා. ශාන්තියට ශාන්තිය දෙන්න පුළුවන්. තේරුණාද කියන එක? ඉතින් මගේ ආදරේ බලන්න ශාන්තියට වඩා ලෝකයේ දෙන ශාන්තිය දෙන්නේ ඔබට ඕන දේ ඔබට දීලා. ඔබව චාටු කරලා බටර් ගාලා ඒ වෙලාවේ තෘප්තියක් දීලා ඒ වෙලාවේ වින්දනයක් දීලා සතුටක් දීලා මතු පිට පොත්තේ ගනුදෙනුවක තමයි ශාන්තිය ලැබෙන්නේ. ඒ ජීවිත තත්ත්වයේ උස්පහත් වෙද්දී ඒ ජීවිත තත්ත්වය උච්චාවචේෂණය වෙද්දී ඒ ශාන්තිය නන්නත්තර වෙලා. මගේ ආදරේ ප්‍රමාණය. එනිසා ඒ තැනදී ජේසු ඔබට ශාන්තිය දෙන්නේ. ඒක උනාසේ ජෝම්තුමාගේ 14 පළවෙනි වගන්තිය කතා කරලා කියන බලන්න ඔබේ සිත් නොකැළඹේවා. දෙවියන් වහන්සේ අදහ ගන්න මාද අදහ ගන්න. මගේ පියාණන් වහන්සේගේ නිවාසයේ බොහෝ වාසස්ථාන ඇත. එසේනම් ඒ බව ඔබට නොකියම්ද? ප්‍රසානයක් සූදානම් කරන පිණිස යමි. මා ගොස් ප්‍රසානයක් සූදානම් කළ විට මා සිටින තැන ඔබත් සිටින පිණිස ඔබ කැඳවාගෙන යාමට මම නැවත එන්නෙමි. මගේ ආදර ප්‍රේමන්තනි එතකොට ජේසුගේ ශාන්තියයි උන්වහන්සේ අපිට මට දෙන්නේ. අපි වචනය නැවත යනවා. ඔබට ශාන්තිය වේවායි වදාළසේක. උන්වහන්සේ මෙසේ වදාරා කියන්නේ. උන්වහන්සේ මෙසේ වදාරා. තමන් අද්ද ඇලයද ඔවුන්ට පෙන්නුසේක. ඔවුන්ට පෙන්නුසේක. දැන් අත්වල මොනවද තියෙන්නේ? බ්‍රේස්ලට් එකක්ද මොකක්ද? අත් ඇලය මොකක්ද තියෙන්නේ? මගේ ආදර ප්‍රේමන්තනි අත්වල ඇලේ තියෙන්නේ ස්වාමීන් වහන්සේගේ වන කැලල්. ශ්‍රී වන කැලල්. ජේසු ඒව පෙන්වන්නේ. කවදාවත් තුවාලයක් සුන්දර වෙන්නේ නැහැ නේද?
තුවාලයක් දෙබලා අනේ ස්වීට් අනේ කියුට් අනේ කියුට් තුවාලයක් අනේ මාර හැන්සම් තුවාලයක් වාව් මන්න මාර තුවාලේ ෂාකෝ කට්ටත් පේනවද තුවාලේ කවදාවත් තුවාලයක් කියන්නේ සුන්දර දෙයක් නෙමෙයි මගේ ප්‍රමාණය හැබැයි දැන් තේරෙනවා උන්වහන්සේ පෙන්වන්නේ උන්වහන්සේගේ තුවාල ඒක මොකක්ද ඒ තුවාල දකිද්දී උන්වහන්සේ අපි දකිනවා ගණන් කතා පොතේ 21 වෙනි පරිච්ඡේදයේ උන්වහන්සේ සර්පයන් කන මිනිස්සු මැරෙද්දී උන්වහන්සේ මෝසස් කතා කරලා කියනවා ලෝකඩ සර්පයෙක්ව හදලා එල්ලන්න ඒ දෙස බලන අය ගැලවෙනවා. ඇයි බලන්න මේ සර්පයෙක් කෑවේ? සර්පයෙක් කාලා ලෝකඩ සර්පයෙක් වෙල්ලන්නේ. ඉතින් බලන්න සර්පයෙක් වචනේ ඕනේ පුතේ. ලෝකඩ සර්පයෙක් තේරෙනවද කියන එක? සර්පයෙක් හදන්නේ දැන් සර්පයා කන්නේ සර්පයෙක් වෙල්ලන්නේ. එතන බලන්න දැන් ඒ සර්පයාම තමයි ලෝකඩ විදියට තියෙන්නේ. දැන් මෙතන තුවාල වෙලා ඉන්නේ ගෝලයන්ම මගේ ප්‍රමාණය. බය ජීවිතේ හැම දෙයක්ම කඩා වැටලා අපේක්ෂා භංග වෙලා නන්නත්තර වෙලා කීතු වල තුවාල වෙච්ච මිනිස්සු. ජේසුස් වහන්සේගේ තුවාල පෙන්නනවා. හරියට මොකක්ද මෙතනත් තුවාල එතනත් තුවාල වගේ. මෙතනත් සර්පයා එතනත් සර්පයා. හැබැයි ලෝකඩ සර්පයෙක්. මගේ ආදර ප්‍රේමාන්තයනි ස්වාමීන් වහන්සේ අද ඔබට දයාබරව කතා කළා කියනවා. දයාබරව කතා කළා කියනවා ලෝකඩ සර්පයෙක් වෙල්ලන්නේ. ඒතර ඔබගේ මගේ ජීවිතයේ තුවාල දැන් ඒ ජේසු පෙන්නන්නේ තුවාල එයාලා අයිඩෙන්ටිෆයි කරගන්නවා එයාලගේ තුවාලය ජේසුගේ තුවාලයත් එක්ක. ඒ දිහා බලන අය එකයි ජොන්තුමාගේ 3 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි වගන්තිය උනාස කතා කරලා කියන්නේ. ජොන් 3 උනාස කතා කරලා කියනවා මගේ ආදර ප්‍රේමාන්තනි. උනාසේ කෙරෙහි අදහගන් 14 පාලු කෙරෙහිදී මෝසස් සර්පයා එසවූ ලෙසම මනුෂ්‍ය පුත්‍රයානන්ද උන්වහන්සේ කෙරෙහි අදහගන්න හැමදෙනම සදාත්ම ජීවන ලැබෙන පිණිස ඔසවන්නට ඕනේ. ඒතර මනුෂ්‍ය පුත්‍රයානන්ද එසවුවා වගේ. මගේ ආදර ප්‍රේමාන්තනි ජේසු ගෝලයන්ගේ තුවාල වලට ජේසුගේ තුවාල සම්බන්ධ කරගන්නවා. ඒක මැනුවල් කියලා කියන්නේ උන්වහන්සේ අප සමගයි. හැම අතින්ම සමානයි. ඒතකොට ඒ තුවාල දිහා බලලා ඔබගේ තුවාලේ නෙමෙයි ජේසුගේ තුවාලේ දිහා බලලා බලද්දී ඔබගේ තුවාල වලට සුවය ලැබෙනවා. ඒකයි ගිසාය 53 උන්වහන්සේ කතා කරලා කියන්නේ. ගිසාය 53 උන්වහන්සේ කතා කරලා පැහැදිලිවම කියනවා මගේ ආදර ප්‍රේමාන්තයනි උන්වහන්සේගේ තුවාල වලින් තමයි අපිට එතුමානන් 55 වෙනි වගන්තිය. එතුමන් තුවාල ලැබුවේ අපේ අපරාධ නිසාය. පොඩි කරනු ලැබුවේ අපේ පව් නිසාය. එතුමන්ලා දඬුවමින් අපට සමාදානය ලැබී ඇත. එතුමන් ලැබු පහර වලින් අපට සුවය ලැබී ඇත. මෙහෙමයි ඒ සුවය දෙන්නේ. ඒ සුවය දෙන විදිය එහෙමයි මගේ ප්‍රමාණය. නැසගේ තුවාල දිහා බලන අය ඒ තුවාල දිහා බලද්දී එයාලගේ ජීවිතේ ශාන්තිය ගලාගෙන එනවා. ඒ ශාන්තිය කාගෙන් ඒ දෙන ශාන්තිය කාටවත් උදුර ගන්න බැරි තැනක රැඳෙනවා මගේ ප්‍රමාණය. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. මේ අත්දැකීමම අපි දකිනවා සුවිශේෂ ගොඩාක් තැන්වල උන්වහන්සේගේ තුවාල එක්ක කරන ගන්න දෙනවා. අපි යන වචනෙට. අත් ඇලයද උන්ට පෙන්වසේක. ශ්‍රාවකයෝ ස්වාමින් වහන්සේ දුටු කල ප්‍රීතියෙන් පිනා ගිය. ඒක කොහොමද වෙන්නේ? තුවාල වෙච්ච ස්වාමීන් වහන්සේලා දැක්කමයි ප්‍රීති වෙන්නේ. ඒ කියන්නේ එයාලගේ ජීවිතේ තුවාල වලට බලාපොරොත්තුවක් ලැබෙනවා. එයාලා තුවාලුනේ එයාලගේ පාපයත් එක්ක. හැබැයි ජේසුස් එයාලුනේ එයාලගේ පාපය නිසාමයි. එයාලගේ තුවාල වලට අර්ථයක් ලැබෙනවා. එයාලා යන්නේ ලෝකයට ජේසුස් කියනවා මම යවනවා මම පියාණන් වහන්සේ මාව එවුවා වගේ මම ඔබව යවනවා. හැබැයි ඒ වගේම තමයි එයාලගේ තුවාලත් එක්ක එයා ලෝකෙට යන්න වෙනවා. ලෝකේ තුවාල සුව කරන්නට. ඒ දයාවෙන් අපි දයාව ලැබලා ලෝකෙට දයාව දක්වන්න අපි ආයුතුම වෙනවා මගේ ප්‍රමාණ. මොකද it's a wounded world. තුවාල වෙච්ච ලෝකයකට ඔබ මම යන්නේ. උන්වහන්සේ නැවත කියනවා ඔබට ශාන්තිය වේවා යලිත් උන්වහන්සේ ඔවුන්ට වදාරා. පියාණන් වහන්සේ මා එවා වදාලාක් මෙන් මමද ඔබ යවමි. මගේ ආදර ප්‍රේමාන්තනි
ජොම් 17:18 ගන්න. ජොම් 17:18. තාත්තා මාව ඒව වගේ මම ඔබව යවනවා. උතුම් පුජාඥාවේ කියනවා ඔබ මා ලෝකයට එවා වදාලාක් මෙන්. අපි හැමෝම කියමු. ඔබ මා ලෝකයට ඒවා වදාළා. මමද ඔවුන් ලෝකයට යැවීමි. මමද ඔවුන් ලෝකයට යැවීමි. ඔවුන් සත්‍යයට කැප වෙන පිණිස ඔවුන් සත්‍යයට කැප වෙන මම ඔවුන් උදෙසා මම ඔවුන් උදෙසා කැප වෙමි. කැප වෙමි. මගේ ආදරේ මන්දිනේ බලන්න මේ මිෂන් එක. ඒ දයාවෙන් ඔබ මාව තෝරගත්තේ දයාව නිසාමයි. ඒ කියන්නේ ඔබ මගේ නුසුදුසු කමින් උනාසේ ඔබ මාව තෝරගත්තේ ජේසුව ඒව වගේ යවන්න. තාත්තා කොහොමද ජේසුව එව්වේ? තාත්තා ඒව ජේසුව මේ ලෝකේ වැජබෙන්න සුඛිත මුදිත වෙන්නට නෙමෙයි. මේ ලෝකේ ඉන්න මහා කට්ටක් කන්න මල්ලු වෙනේ අරගල කරලා කුරුසිය දරාගෙන යන ගමනකට. ඒක උනාසේ කිව්වේ මා අනුගාමී වෙන්නට කැමැත්ත කියලා දැනත්තා ලුක්ත මගේ 9 වෙනි පරිච්ඡේදය කතා කරලා කියනවා. මා අනුගාමී වෙන්නට කැමැති තැනැත්තා තම කම නසා තම කුරුසිය දරාගෙන මා අනුව ඒවා වේ. 23 වෙනි වගන්තිය ජේසුස් සියල්ලන කතා කොට යමෙක් මා අනුව වෙන්නට කැමැත්තේද ඔහු තම කම නසා දිනපතාසිය කුරුසිය දරාගෙන මා අනුව ආවා වේ. කතබස ගානේ ඔබට මට යන්න තියෙන ගමන. හැබැයි මේක ගමන යන්න කොහොමද? මේ ගමන යන විදිය උනාසේ අපිට කතා කරනවා. කොහොමද වෙන්නේ? පියාණන් වහන්සේ මාය වවදාලාක් මෙන්න මමද ඔබ යවමි ඔට කිය. උන්වහන්සේ කියන්නේ උන්වහන්සේ ඉක්බිති ඉක්බිති ඔවුන් පිට හුස්ම හෙලා ඔවුන් පිට හුස්ම හෙලා සුද්ධාත්මයන්න් ශුද්ධාත්මයන්න් පිළිගන්න. පිළිගන්න. මගේ ආදර ප්‍රේමවන්තනේ මෙතනයි බලය. මෙතනදී තමයි මගේ ආදර ප්‍රේමවන්තනේ ශුද්ධ සභාව මේ පෙන්තකොස්ත දවසේ ශුද්ධාත්ම මංගල්‍යදී ගන්න මේ කියවීමමයි. සභාව ආරම්භ වෙන්නේ එතනදී. එයාලගේ ජීවිතයට ශුද්ධාත්මයන්ව දෙනවා. මේක තමයි පූර්ණ අත්දැකීම. උන්වහන්සේ කතා කළා කියනවා ජෝන් තුමාගේ 16 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි වගන්තියේ 16-12 උන්වහන්සේ පැහැදිලිවම කතා කළා කියනවා. ඔබට කීමට මට තව බොහෝ දේ ඇත. දැන් ඒවා දරා ගැනීමට ඔබට නොහැකිය. එසේ වී නමුත් එතනන් වහන්සේ එනම් සත්‍යතාවය ආත්මන් වාසයේ පැමිණි කල උන්වහන්සේ සම්පූර්ණ සත්‍ය කරා යාමට ඔබට මාර්ග පෙන්වනසේක. මගේ ආදර ප්‍රේමවන්තනි. ඒ පූර්ණ සත්‍යයට අරගෙන යන්නේ ශුද්ධාත්මයන්. ඒකයි හරියට එසේකෙල් 37 ඇට සැකිලි යායකට ශුද්ධාත්ම හුස්ම හෙලනවා වගේ. මේ මරිච්ච මිනිස්සු අධ්‍යාත්මිකව ඇතුළාන්තයෙන් මරිච්ච මේ මිනිස්සුන්ට පිටට උන්වහන්සේ හුස්ම හෙලනවා. හරියට උපති පළවෙනි පරිච්ඡේදයේ අන්ධකාරය මත පිට ආත්මයන් සැරිසැරියව වගේ නවමැවිල්ලක් කරන්න ශුද්ධාත්මයන්ව ස්වාමින් වහන්සේ හුස්මක්ව ඒ මත දෙනවා. හැබැයි වචනේ කතා කරලා කියනවා මොකක්ද? ඔවුන් පිට හුස්ම හෙලා ශුද්ධාත්මයන්න් පිළිගන්න කියන්න. ශුද්ධාත්මයන්න් පිළිගන්න. ශුද්ධාත්මයන් ගන්න දෙන්නේ මේක තමයි වැදගත්ම තැන. ඔබට ශුද්ධාත්මයන්ව පිළිගන්නම වෙනවා. ශුද්ධාත්මයන් ඔබ පිළිගන්න වෙනවා. ඒකයි ශුද්ධාත්මයන් ඉබේ වෙන්නේ නැහැ. ශුද්ධාත්මයන් කියන එක ලබන්න ඕන අත්දැකීමක්. ඒකයි උන්වහන්සේ ලුක් ජෝම් තුමාගේ 7 වෙනි පරිච්ඡේදයේ 27 වෙනි වගන් 37 උන්වහන්සේ කතා කරන්නේ. ජෝම් 7:37 උන්වහන්සේ කතා කරලා කියනවා මංගල දවසේදී මොකක්ද වෙන්නේ? මංගල අවසානයේ මහා දවසේදී යේසුස් වහන්සේ නැගිට හඬ නගා යමෙක් පිපාසයෙන් සිටිනම් ඔහු මා වෙතට පැමිණ පානය කෙරේවා. ශුද්ධ ලෙවිල ලියා තිබෙන පරිදි මා කෙරෙහි අදහ ගන්නා තුලින් ජීවනදායක ජලධාරා ගලන්නේ යයි ප්‍රකාශ කළසේක. උන්වහන්සේ මෙසේ වදාරා තමන් වහන්සේ කෙරෙහි අදහ ගන්නා මතු ලබන්නට සිටින ශුද්ධාත්මයන් වහන්සේ මෙසේ වදාලේ තමන් වහන්සේ කෙරෙහි ගත්ත උන් මතු ලබන්නට සිටි ශුද්ධාත්මයන් වහන්සේ පිළිබඳවය. ශුද්ධාත්මයන් ඒ තාක් නොදෙන ලද්දේය. මන්ද ජේසුස් වහන්සේ ඒ තාක් මහිමයටපත් නොවුණු බැවිනි. ජේසුස් මැරිලා පාපයට වන්දි කෙවලා එයාලගේ ජීවිතයට මාවත හදන්නම වුණා ශුද්ධාත්මයන් ලබන්න. අපි ශුද්ධාත්මයන් පිළිගන්න ඕනේ. ඒකයි ජුනාල් වහන්සේ කතා කරලා කියන්නේ ලූක් තමගේ 11 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි වගන්තියේ ලූක් 11 වහන්සේ කතා කරලා කියනවා ඔබ තාත්තගෙන් ඉල්ලද්දී ඔබ බලන්න ඔබ දරුවන්ට යහපත් දේ දෙන්න දන්න ඊට වඩා කොපමණ වැඩියෙන් මේ ස්වර්ගික පියාණන් වහන්සේ තමන් වහන්සේගෙන් ඉල්ලන්නන්ට ශුද්ධාත්මයන් නොදෙනසේක්ද? ඔබට ඉල්ලන්න ඕනේ. උන්වහන්සේ පිළිගන්න ඕනේ ඔබගේ ජීවිතයට. ඒක අත්‍යවශ්‍ය දෙයක්. බෞද්ධිස්ම ස්ථාපනය ලැබනවා. ඊට පස්සේ ශුද්ධාත්මයන් ඉල්ලලා ගෝලිය අත තියලා යාඥා කරද්දී සභාවට ආත්මයන් ලැබෙන්නේ.
මේ සන්නද්ධකම මට මගේ ජීවිතේ ඕනෙමයි. ජේසු යවුවා වගේ ජේසුව මෙහෙව්වේ ඒ ශුද්ධාත්මයන්ව උත්ථානයේ බලය තුල අපි ලබන්න යන ඒ ශුද්ධාත්මයන්ව ජේසු ඔබ මාව යමන්න යන්නේ ඒ ශුද්ධාත්ම බලය තුලයි. ඒක උනාසේ ජෙරුසලම උනාසේ ජෝන්තුමා වෙන්න ලුක්තුමාගේ 40 ලුක්තුමාගේ 24 වෙනි පරිච්ඡේදයේ 49 වෙනි වගන්තිය කියන්නේ. උනාසේ ලුක් 24 49 කතා කරලා කියනවා පියාණන් වහන්සේගේ පොරොන්දුව බලාපොරොත්තුව බලන්න මම මාගේ පියාණන් වහන්සේගේ පොරොන්දුව ඔබ වෙත ගෙනෙමි. ඒත් ඉහළින් වන බල පරාක්‍රමයෙන් ඔබ හැම සන්නද්ධ කරනු ලබන තුරු නගරේ නැවසී සිටින. ඒ බලය නැතුව ඔබට යන්න බෑ. ඒ බලය අත්‍යවශ්‍යයි. දොරවල් වහලගෙන ඉන්න ගෝලයෝ අද අපි පළවෙනි කියවීමේ දකින්නවා ක්‍රියාපොතේ දෙවෙනි පරිච්ඡේදයේ එයාලා එළියට ගිහිල්ලා එයාලා ජීවත් වෙන විදිය. උත්තානයේ ජේසු අයිති කරගෙන ජීවත් වෙන විදිය. මේ බයෙන් දොරවල් වහගෙන අස්සේ හැංගිලා හිටිය තුවාල වෙච්ච මිනිස්සු නිදහස් වෙන විදිය. ජේසුගේ ආදරයත් එක්ක මගේ ආදරේ ප්‍රමාන්තියනේ. ඊපස්සේ උනාසේ කතා කළා කියන බලන්න. ශුද්ධාත්මයන් පිළිගන්න. ඔබ යම්ෙකුගේ පව් කමා කරන්නහුද ඒවා ඔවුන්ට කමා කරනු ලැබේ. මේ තමයි මගේ ආදරේ ප්‍රමාන්තියනේ. සභාවේ මිනිස්ටීරියල් ප්‍රිස්ටුඩ් පූජකවරය තුල දානය කරන ආලේපය. උනාසගේ ජීවිතේ පැහැදිලිවම ගෝලයන්ට කතා කරපු තැන් තිබුණා. පොදුවේ ජනතාවට කතා කරපු තැන් තිබුණා. ඒතර සභාව පවතින්නේ පේදුරුතුමා කියන නායකත්වය යටතේ. ඒ පේදුරුතුමා පළවෙනි පාප් වහන්සේ සහ ගෝලයෝ ඒ පේදුරුතුමා නායකත්වයේ යටතේ හිටිය අය. ඒතර අද සභාවේ පාප් වහන්සේ ඒ පේදුරුතුමාගේ තැනයි ගන්නෙ කාඩිනල්වරු. ඒ හරහා රදගුරුතුමන්ලා යටතේ පියතුමන්ලා කටයුතු කරන්නේ. මේ බලය දෙන්නේ එතනටයි. උන්වහන්සේගේ ගෝලයන් කියන තැනටයි මේ බලය දෙන්නේ. ඒක හැමෝටම නැහැ. ඒකයි කතෝලික සභාව තුළ මේ මිනිස්ටීරියල් ප්‍රීස්ට්හුඩ් කියන දේ තාම රැකෙන්නේ. මූලධර්ම සභාවල එහෙම දෙයක් නැහැ. ඕනම කෙනෙක්ට තමුන්ගේ යාඥා කරලා සමාව ගන්න පුළුවන් කියන තැනක ඒගොල්ලෝ ඉන්නේ. ඒගොල්ලන්ගේ විශ්වාසය ඒගොල්ලෝ තියාගත්තා ඒක අපිට අපි ඒ ගැන විවේචනය කරන්න අපිට අයිතියක් නැහැ. විනිශ්චය කරන්න අපිට අයිතියක් නැහැ. හැබැයි කතෝලික ඔබ මම කතෝලිකයෙක් වෙනවා නම් ඔබ සභාව තුළ බෞතිස්ම ස්ථාපනය ලැබුවා නම් මගේ ප්‍රමාණයනේ. සභාව තුළ පාපොච්චාරණය ඕනෙමයි ඔබගේ මරණය පාපයට සමාව ලැබෙන්න. ඒක බයිබලයේ පදනම් වෙච්ච තැනක්. ඒකයි උන්වහන්සේ කතා කළා කියන්නේ ඔබ යමකුගේ පව් කමා කරන්නවද ඒවා උන්ට කමා කරනු ලැබේ. ඔබ යමකුගේ පව් කමා නොකරන්නවද ඒවා උන්ට ඇයි කියන්නේ ඔබ යමකුගේ පව් කමා කරනවා. පව් සමාව දෙන්න පුළුවන් දෙවියන් වහන්සේට විතරයි. ඒකයි ඔබ දකින්නේ මාක්තුමාගේ දෙවෙනි පරිච්ඡේදයේ අංශභාග රෝගියව සුව කරන තැනදී මගේ ආදර ප්‍රමාන්තේනි යාළුවෝ ගොඩාක් කලබල වෙනවා. පව් සමාව දෙන්න පුළුවන් දෙවියන් වහන්සේට විතරයි කියන එක. සමුයා නිසා ඊට පස්සේ බලන්න ජේස් පස්වෙනි වගන්තිය ජේසුස් වහන්සේ උන්ගේ ශ්‍රද්ධාව දැක පුත්‍රය ඔබගේ පව් කමා කර තිබේයයි අංශභාග රෝගියාට වදාළසේ. එතන උන් විනයදරකින් සමහරෙක් තර්ක කරමින් මිනිහා කියලා තියෙන මිනිසා මෙසේ කතා කරන්නේ මන්ද මේ දේව අපහාසයකේ දෙවියන් වහන්සේට මිස පව් කමා කරන්න පුළුවන් වෙන කාටද? අත්ත ඒක ජේසුස් විතරයි පුළුවන්. හැබැයි ජේසුස් ඒ බලය ශුද්ධාත්මයන් තුළ ශ්‍රාවකයන්ට අපොස්තලවරුන්ට දෙනවා. පෙත්‍රතුමා ඇතුළු ඔබ යමකුගේ ඒ කියන්නේ ඔබ කිව්වේ නෑ ජේසුස් කිව්වේ නෑ ඔබ ඩිරෙක්ට්ලි යාඥා කරන්න ඔබට සමාව ලැබෙනවා. එහෙම කියන්න පුළුවන්. ඇයි ඒතර ඔබ යමකුගේ ඒ කියන්නේ එක එක්කිනාගේ තමුන්ට වරද කරපු එකනට සමාව දෙන්න තු පඬුරු ඔප්පු කරන්න බෑ. ඒක වෙනම කතන්දරයක්. ඒක තමුන්ට කරපු වැරද්දට සමාව දෙනවා. හැබැයි කතා කරන්නේ ඔබට කරපු වැරද්දක් නෙමෙයි. යමකුගේ පව් වෙන කෙනෙක්ට වැරද්දක් කරා ඒ කෙනාගේ පව්. මේක මා කැමරු තැනක් මගේ ප්‍රමාන්තය. දැන් මේක තමයි අපි අයිලා ගන්න ඕනේ තැන. ඒ වචන අස්සේ තියෙනවා මූලධර්මවාදීන්ට අහුවෙන්නේ නැත්තේ ඇයි ඒක? ඒ වචනනේ මූලධර්ම කියන වචනත් එක්ක මේ වචන තුල ගත්ත තිය අර්ථය තියෙනවා. මගේ ආදර ප්‍රමාන්තයනේ. ඔබ යමකුගේ පව් කමා කරන්නවද මම ඒවා කමා කරනු ලැබේ. ඊට පස්සේ ඔබ යමකුගේ පව් කමා නොකරන්නවද ඒවා මම කමා නොකරනු ලැබේ අය උන්ට වදාළසේක. මතෙතුමාගේ 16:19 වෙනි වගන්තියට යන්න. මේක පේතෘතුමාට උන්වහන්සේ පෞද්ගලිකවම
දෙන තැනක්. මතෙව් 16:19 වචනේ ගමු. මතෙව් 16:19 උනාසේ කතා කළා කියන මගේ ආදර ප්‍රේමන්තනේ. ස්වර්ග රාජ්‍යයේ යතුරු ඔබට දෙන්නේ. ඔබට කියන්නේ එක්කෙනෙක්ට. ඔබලාට නෙමෙයි. ඔබ පොළවේ යමක් බඳින්නේහිද? ඒ ස්වර්ගයේ බඳිනු ලබන්නේ. එතන තමයි විවාහය අපි ගන්න. සක්‍රමෙන්තගත විවාහය. ඔබ පොළවේදී යමක් බුදන්නේහිද? ඒ ස්වර්ගයේදී මුදනු ලබන්නේ අවදාලසෙක්. ඒක පේදුරුතුමාට කියන්නේ. ඒතර පේදුරුතුමා හරහා තමයි පාප වහන්සේ හරහා අද පියතුමන්ලාට කාඩිනල් නැත්තම් කාඩිනල්තුමා නැත්තම් රදගුරුතුමා පියතුමා වෙන තැනදී අපේ හිස මතට අත තියලා ඒ අභිෂේකය ඒ බලය අපිට දෙනවා. ඒක එතනින් ගලන දෙයක්. ජේසුගේ පේදුරුතුමාගෙන් ඊළඟ පාප වහන්සේට පාප වහන්සේගෙන් ඊළඟ පාප වහන්සේට අද ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමාට ලැබුණ එතනින්. එම ලයින් එකක් නැහැ. අනිත් සභාවලට. මගේ ආදර ප්‍රේමන්තනි. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. අපි මෙතන මෙහෙමම තියලා මේ අත්දැකීම තුළ අපි යනවා අද පළවෙනි කියවීමට. තෝමස් තුමාගේ අත්දැකීමට අපි ආපසු නැවත එනවා. අපි ගමු ක්‍රියාපොතේ දෙවැනි පරිච්ඡේදයේ 42 වෙනි වගන්තිය. ක්‍රියා 2:42 වෙනි වගන්තිය. අපි යමුම කියමු. ඔහු ප්‍රේරිතවරුන්ගේ ඉගැන්වීම් මුල් කිතුණු සභාවේ ලක්ෂණ. එයාලා කොහොමද ජේසුගේ මේ ලැබපු ශුද්ධාත්ම ආලේපයත් එක්ක ජීවත් වෙච්ච විදිය. ඒක අතිශයින් වැදගත්. ඔහු ප්‍රේරිතවරුන්ගේ ඉගැන්වීමෙහිද සහභාගීකමයෙහිද රොටි කැඩීමෙහිද යාඥාවෙහිද නිරතව කල්ගත කළා. මුල් කිතුණු සභාව එක පවුලක්ව ජීවත් වුණේ. කොහොමද හිටියේ? ප්‍රේරිතවරුන්ගේ ඉගැන්වීමෙහි. ප්‍රේරිතවරුන්ගේ ඉගැන්වීමෙහි. උගන්වන්න බලයක් තියෙන්නට ඕනේ. හැමෝටම මේක කරන්න බෑ. පර්සනල් රෙවලේෂන් එකේම කටයුතු කරන්න බෑ. සභාව තුල ඒක පොදු එකඟතාවයකයි අපි ඒ දේ කරන්නේ. ඒකයි තියොලොජි එකක් තියෙන්නේ. ඒක අපි ඉගෙන ගන්න දෙයක්. ප්‍රේරිතවරුන්ගේ ඉගැන්වීමෙහිද සහභාගීකමෙහිද. ඒ කියන්නේ ඒක සාංගික වුණා. ඒ සහභාගීකම වෙන්නේ ශුද්ධාත්මයන් තුළ. ශුද්ධාත්මයන් තුළ සහභාගීකමක් ලැබෙනවා. රොටි කැඩීමෙහිද. රොටි කැඩීම කියන්නේ මොකක්ද? දිව්‍ය පූජාව. දිව්‍ය පූජාව. මාස්. ජේසු හැමතිස්සෙම ජේසුගේ මාස් සිහි කිරීම පිණිස මේ සිදු කරන්න. ඔබ කොපමණ වර මේ සිදු කරන්නේද? එපමණ වරක් ඔබ මාස් සිහි කරනවා. ඒතර යාලා ජීවත් වුණේ කොහමද? ජේසුගේ ඒ දිව්‍ය පූජාවට සහභාගී වෙමින්. යාඥාවෙහිද නිරතව කල් ගත කළා. මේ සාංගික වෙනවා කියන එක අනිවාර්යද? ඔබ මම ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි අපි කියන සංකල්පයක්. එතනින් අපි යනවා තෝමස් තුමාගේ අත්දැකීමට. මගේ ආදර ප්‍රේමන්තයනි. ජේසුස් 24 වෙනි වගන්තිය. ජෝම් 20:24. ජේසුස් වහන්සේ වැඩි කල අපි හැමෝම කියමු. ජේසුස් වහන්සේ වැඩි කල 12 දෙනාගෙන් එක්කෙනෙක් වූ 12 දෙනාගෙන් එක්කෙනෙක් නියුන් දරුවා යයි නම්ලත් නිවුන් දරුවා යයි නම්ලත් තෝමස් ඔවුන් සමග නොසිටියේය. ඔවුන් සමග නොසිටියේය. මගේ ආදර ප්‍රේමන්තනි තෝමස් කියන්නේ ඩවුටිං තෝමස් කියලා කියනවානේ. සැකේ තෝමස්, ඩවුටිං තෝමස්. දැන් ඇත්තටම මෙයාගේ අනිත් අයගේ අතර ලොකු වෙනසක් නැහැ. අනිත් අය දැකලා විශ්වාස කරා, මෙයාත් දැකලා විශ්වාස කරා. ජේසුගේ තුවාලේ තුවාල වලට ඇඟිලි ගැව්වේ නැහැ. ජේසු කිව්වා ඇඟිලි ගහන්න විශ්වාස කරා. ඒක කරේ නැහැ. ජේසු දැක්කන් පස්සේ මාගේ ස්වාමීනි මාගේ දෙවියනි කියලා ප්‍රකාශ කරා. හැබැයි යාගේ තුල සැකයක්. එතකොට මේ යක්ෂයා ඔබගේ මගේ ජීවිතේ කරන දෙයක් මේක ප්‍රධාන වශයෙන් වේදනාවත් එක්ක ඔබ තනි කරනවා. සංගයෙන් ඔබව එළියට අරගෙන යනවා. අතන අනිත් හැම කෙනෙක්ම ඉන්නේ නැත්තේ. තෝමස් නැහැ. සමහර තෝමස්ට එපා වෙන්නේ නැති. සැක කරපු නිසා, අර සැකේ ප්‍රශ්නයක් තිබෙන නිසා හැම දෙයක්ම දාලා අතහැරලා යන්නට ඇති. තෝමස් නම් එහෙම යන්නේ නැතුව ඇති. අපි නම් ඉතින් බාර් එකකට යයි, ක්ලබ් එකකට යයි, වෙන කොහේ හරි යයි. සංගයෙන් අයින් වෙනවා. ඔබ ජීවිතේ වෘකය බැටළුවන්ට ඇටැක් කරන්නේ බැටළු රැළ විසිරුවලා මගේ ප්‍රමාන්තේ. ඊට පස්සේ විසිරුවයින් පස්සේ තනි කෙනාට ඇටැක් කරනවා. පවුලෙන් අකික පුත්‍රයා ඈතට අරගෙන ගිහලා ඇටැක් කරේ. යකාගේ ක්‍රමය එකයි.
ජේසු හැමතිස්සෙම සාංගික වෙන්න එකයි. ක්ලෙෝපස් අනිත් ගෝලයා ලූක් තුමාගේ 24 වෙනි පරිච්ඡේදයේ එම්මාවුස් වලට යනවා තනිවම. ජේසු දර්ශන වෙලා ආයි ජෙරුසලමට ගේනවා සංඝයට. මගේ ප්‍රමාන්තනේ ජේසුට තිබුණා අපරාධ ඔම්නි ප්‍රසන්ට්. මෙතන යතනයි අනිත් හැමතැනම ජේසුට එක වෙලාවෙ ඉන්න පුළුවන්. ජේසුට තිබුණා තෝමස් දර්ශන වෙන්න. තෝමස් හිටිය තැන. අයි බැරිද? හැබැයි ජේසු ගියේ නැහැ එතනට. තෝමස් ආයි සාංගික වෙන්න කම්ම ජේසු හිටියා. මගේ ආදරේ ප්‍රමාන්තේනි ස්වාමීන් වහන්සේ ඔබට පෞද්ගලිකව කතා කරනවා. හැබැයි සබ්බහව කියන එක අනිවාර්ය දෙයක්. සබ්බහව තුල ඔබ ඉන්නවා කියන එක අනිවාර්ය දෙයක්. ඒක නිසා තනියම කරන වැඩ, තනියම කඩාගෙන යන තැන්, තනියම දේවල් හරි භයානකයි. ඒක ජේසුම දෙතන ඉන්න කෙනක ප්‍රශ්නයක්. මගේ ප්‍රමාන්තනේ ඔබ සාංගික වෙන්න ඕනේ. ඔබ ජීවිතේ අපි නම්ම මගේ ආදර ප්‍රමාන්තනේ අපි නම්ම තව පියතුමල්ලා මේ දේශනාව බලනවා, පියතුමල්ලා කතා කරන සාකච්ඡා කරනවා. ඊට පස්සේ මගේ ස්පිරිචුවල් ඩිරෙක්ටර් ගාවට ගිහිල්ලා මම අහනවා, මම ඒවා විමසනවා, මම යන ට්‍රැක් එක හරිද කියලා. හැමතිස්සෙම කාර්යනතුමාගේ අනුමැතිය අපිට ඕනේ. දිසානායක පියතුමෙක් කියනවා, දිසානායක පියතුමා ඔක්කොම සාකච්ඡාවක්, අපි සභාවක අපි දිසා රැස්වීමක් තියෙනවා. හැම මාසෙකට පාරක් දිසාවේ පියතුමන්ලා හම්බ වෙනවා. මගේ ජීවිතේ අපි පියතුමන්ලා යාළු පිරිස ඉන්නවා. ඒක පියතුමන්ලාගේ ගෲප්ස් තියෙනවා. අපි ඒවල දේවල් බෙදා ගන්නවා. සේනාකුල කියලා ගෲප් එකක් තියෙනවා. ඊට පස්සේ ලෝගෝස් කියලා ගෲප්ස් තියෙනවා. තව ගොඩාක් තියෙනවා. සංඝිකයි. තනියම නෙමෙයි කරන්නේ. ඒගොල්ලෝ අගය කරනවා මේ දේශනාව අහලා, අපි ඒක දේශනා අහලා අපි බෙදා ගන්නවා, අපි ෂෙයා කර ගන්නවා. ඒතර මම මේ අද මේ කරන බයිබල් ස්ටඩි එක තව පියතුමන්ලා අහලා ඒක ඒගොල්ලන්ගේ දේශනාවට දාලා කරනවා. ඒගොල්ලෝගේ දේවල් මම ගන්නවා. අපි මේ බෙදා ගන්න දෙයක් සංඝිකයි. අපි හැමෝම ඉගෙන ගත්තේ ඒ තියොලොජි එකක්. මගේ ආදරේ ප්‍රමාන්තනේ ඒ සංඝිකත්වය අනිවාර්යෙන් වැදගත්. ඔබ සමහර වෙලාවට වෙන සභාවක හිටියා. මගේ ඔබ සදහවත් එහෙම ඔබ මේක බලනවා ඇති. හිත රිද්ද ගන්න කියන එකක් නෙමෙයි. හැබැයි ඒත් ඔබගේ සභාවට සම්බන්ධව කටයුතු කරන්න ඕනේ. තනිවම යනවා කියන එක අතිශයින් භයානකයි මගේ ප්‍රමාන්තනේ. අතිශයින් භයානකයි. personal revelation and general revelation කියලා දෙකක් තියෙනවා. අපි හැමෝටම personally ජේසු කතා කරන තැනක් තියෙනවා. හැබැයි වගේම සාංගික වෙනවා කියන එක අත්‍යවශ්‍ය දෙයක්. ඒ නිසා මොකද වෙන්නේ? ජේසුස් වහන්සේ වැඩි කාල 12 දෙනාගේ එක්කෙනෙක් වූ නියුන් දරුවායයි නම්ලත් තෝමස් ඔවුන් සමග නොසිටියේය. එහින් සෙසු ශ්‍රාවකයෝ අපි ස්වාමින් වහන්සේ දුටුමියෝට කිය. එහෙත් ඔහු කතා කොට උන්වහන්සේගේ අත්වල ඇන කැලල් දැක ඇන ගසා තිබූ තැන්වල මගේ ඇඟිල්ල තබා උන්වහන්සේගේ ඇල්ලයෙහි මාගේ අත දම්මා බැලුවොත් මිස නැත්නම් විශ්වාස නොකරමි කිය. ඒ තමයි තෝමස් ගතිය. දැන් කොහොමත් කියද්දී එමය. ඒ කියන්නේ ඒ තරමට වැටිලා. ඒ කියන්නේ ජේසු මැරිලා ඒ මරපු විදිය එච්චරම මෙලෙච්ච නිසා එයාගේ ඔළුව සීල් කරලා ඉවරයි. එයා කියන්නේ මම මේම කරන කන්නම් මම විශ්වාස කරන්නෙම නැහැ. වේදනාවත් එක්ක අපි එච්චර දරදඬු වෙන්න පුළුවන්. ඒ දරදඬු වීමත් එක්ක අපි සාංගික අපි එක්තම් වෙන්න පුළුවන් මගේ ප්‍රමාණය. ඒක අපේ ජීවිතේට වෙන්න පුළුවන් දෙයක්. කල්පනාකාරී වෙන්නම වෙනවා. ඊට පස්සේ වචන කියනවා මොකද වෙන්නේ? හැබැයි ඒක ලස්සන දේ මොකක්ද? එයා ගනුදෙනු කරන්නේ ඕනේ කියන්නේ ජේසුස් තුවාලත් එක්ක. අත්වල තුවාල ඇලයට අත දාද්දි හදවත ගෑවෙන තැනක්. 8 දවසකට පසු කියන්නේ 8 දවසකට උන්වහන්සේගේ ශ්‍රාවකයෝ නිවස තුළට වී සිටියෝය. නිවස තුළට වී තාම ගේ ඇතුලේ කොරෝනා ක්වොරන්ටයින් වෙලා වගේ කොච්චර සම්මයින්දයිද අපිත් ගෙවල් ඇතුලේ නේද ප්‍රමාන්තේනේ. ග්‍රෑන්ඩ් පාසුත් දැන් ලොක්ඩවුන් ඒ පාරවල් වහගෙන එනවා. කෙසේ වෙතත් මගේ ආදරේ නාගලගම් විදිය වහලා ඊට පස්සේ ඩයිවෝස් ලේන් කියලා තියෙනවා. ඒකත් වහලා ඒක පල්ලි දෙපැත්තේ තමයි තියෙන්නේ. පල්ලියත් ලොක්ඩවුන් කරයිද දන්නේ නැහැ ඔබ ගිහලා. කෙසේ වෙතත් මේ පැත්තත්. ඒක කෙසේ වෙතත් මගේ ආදරේ ප්‍රමාන්තනේ දොරවල් වහගෙන ඉන්න තැන එයාලා ගෙවල් වලට වී සිටියෝය. තෝමස් ඔවුන් සමග සිටියේය. දොරවල් වසා තිබිනි. මගේ ආදරේ ප්‍රමාන්තනේ. ඒ ජේසුස් වහන්සේ පැමිණ
ඔවුන් මැද සිට ඔබට ශාන්තිය වේවා. අර දේම රිපීට් කරනවා. අර දේම උත්තම පූජක යාඥාවේ ජාම් 17 කියනවා පියාණනි වහන්සේ මට දෙන එක්කෙනෙක්වත් නැති නොවන ලෙස මම යාඥා කරනවා. තොමස් ඕනේ පඬිතයා ගියා නම් විලම් විනාශ වෙනවා. තෝමස් නැත්නම් මට මේ දේ කරගන්න පුළුවන්. මොකද වැඩි යනවා. ඒතර පඬිතුක මහස කර ගියා. එහෙම නෑ. නැති වෙච්ච බැටළුව සොයාගෙන උන්වහන්සේ එනවා මගේ ප්‍රමාදේ. අකීකර පුත්‍රයා ගෙදර එනකම් ඉවසගෙන ඉන්නවා. ඒ තෝමස් ගිහිල්ලා සමහරවල් නන්නතර වෙලා ඒ තැන් වලින් පිළිගන්නේ බැරුව උත්තර නැතුව තවත් කබලෙන් ලිපට වැටලා. හරිද? කබලෙන් ලිපට වැටිලා තේරෙනවද කියන එක ආයිත් මෙතනටම ඇවිල්ලා උරු කැම කාලා එනවා ඇති සමහරට. ජේසුස් එතනට එනවා. මගේ ආදරේ ප්‍රමාන්තයනේ. ජේසුස් එතනට ඇවිල්ලා කතා කළා කියන බලන්න. ප්‍රශාන්තිය ඒ දේම රිපීට් කරනවා. එයාගේ ජීවිතේ මැදට ඇවිල්ලා ප්‍රශාන්තිය වේවායි වදාළසේක. ඉන්පසු උන්වහන්සේ තෝමස් සමතා ඔබේ ඇඟිල්ල මෙහි බහා මගේ අත් බලන්න. ඒ කියන්නේ යා කිව්ව එක ජේසුස් දන්නේ කොහමද? එතන කවුරු මුට්ටි අල්ලපු කෙනෙක් හිටියක් දන්නේ. අපෙත් එහෙමනේ මේ කතා කරලා බිත්ති වලට කන් තියනවා. ඒක කෙලිම බොසාගේ කනේ. එතන එහෙම එකක් නෙමෙයි. මගේ ආදරේ මේකයි. උන්වහන්සේ ඔබත් එක්ක මාත් එක්ක තෝමස් එහෙම කියද්දි ජේසුස් එතන යත් එක්ක ඉන්නවා. එයාට පේන්නේ නැති වෙන්න. ඔබේ තෝමස් නන්නත්තරයි. හැබැයි ජේසුස් යත් එක්ක. එයා කියන දේ එයා ජේසුස් කියන දේ එයාට ඇහෙන්නේ නැති වුණාට තෝමස් කියන දේ ජේසුස්ට ඇහෙනවා. අපි ගොඩාක් යාඥාව එහෙමයි. අපිට උනාසෙ වැහෙන්නේ නැහැ. හැබැයි උනාසෙට බෝ තේරෙනවා ඇහෙනවා මගේ ප්‍රමාණය. එක්සැක්ට්ලි ඔබ යන අරගලය ජේසුස් දන්නවා. එම්මාවුස් වලට යනකොට ජේසුස් එම්මාවුස් වලට ඒගොල්ලොත් එක්ක ගියා. ඒගොල්ලෝ අඳුරුවේ නැති වුණාට. තෝමස් ඈතට යනකොට තෝමස් එක්කත් ඉන්නවා. මගේ ආදරේ ප්‍රමාණය ආදරය ඒ දයාව ඒ වගේ පස්සෙන් එළව හිඟා කකා ඔබත් එක්ක ඔබගේ කැමැත්ත ඉල්ලන ආදරයක්. උන්වහන්සේ දොරකට තට්ටු කර ඉන්නවා. අවුවට වැස්සට තේරෙනවද? උන්වහන්සේ එතන බලාගෙන ඉන්නවා. ඔබ දොර අරින්න කම්ම එළිදරම තුනේ 20. ඒ ආදරේ එහෙමයි මගේ ප්‍රමාණය. වචනේ ගමු. ඊට පස්සේ අවසානයේ මොකද වෙන්නේ? ඔබ යත දිගු කර මාගේ ඇලෙහි තබන්න. අවිශ්වාස නොකර විශ්වාස කරන්නයි වදාළසේක. වැදගත් වෙන්නේ ඒකයි. අප ගැලවීම ලබාගත ඇත්තහිල්ල කලනකොටගෙන. ජේසු ඕනම ජීවිත තත්වයකට පහත් වෙයි ඔබ වදහන්න. ජේසු කියනවා මට අත දාලා බලන්න පුතේ. හත්ව තල්ලලා බලන්න. මේ මමමයි. ජේසු මෙතන විතරක් මේ හැම තැන්වලත් මේක ඒත්තු ගන්නනවා හැමතිස්සෙම. මමයි කියන එක ඔප්පු කරන්න. ජේසු ජීවමානයි කියන එක ඔප්පු කරන්න මගේ ප්‍රේමාන්තයනේ. ඔබ යත දිගු කර අවිශ්වාස නොකර විශ්වාස කරන්නේ වදාළසේක. තෝමස් පිළිතුරු දෙමින් මාගේ ස්වාමිනී මාගේ දෙවැනියයි උන්වහන්සේට කිය. හැම පූජාවකම ඔබ මම කියන මේ වචනය විශ්වාසයේ ගෝලියෝ කිසිම කෙනෙක් කරපු නැති විශ්වාසයේ ගැඹුරුම ස්ටේට්මන්ට් එක. My God, my Lord, Adonai. ස්වාමීත්වය ස්වාමීන් වහන්සේට දීලා එතුවාල වලට අත දාලා නෙමෙයි ඒක කරේ. ජේසුගේ වචන ඉස්සරහා ඒ ආදරේ ඉස්සරහා ස්වාමීත්වය ස්වාමීන් වහන්සේට දෙනවා. මගේ ආදරේ හරියට දුන්නක් පස්සට ඊතලේ පස්සට ඇදලා ඈතට විසි කරනවා වගේ තෝමස්ගේ පසු බැහැම මහා ඇදහිල්ලකට ස්වාමීන් වහන්සේ පාවිච්චි කරනවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. එවිට ජේසුස් වහන්සේ එවිට ජේසුස් ඔබ මා දුටු බැවින් අදාහගත්තේය. නොදුටු නමුත් අදහන්නෝ භාග්‍යවන්තයෝයි වදාළසේක. භාග්‍යවන්තයෝයි වදාළසේක. ඒ කියන්නේ බලන්න ඔක්කොම කොලස් ටිකක් උසගන්න කොලස් අප්. ඒ කියන්නේ නොදැක විශ්වාස කරන අපි ගැනයි ජේසුස් කියන්නේ. අපි ගැන උනාට අපිම ගැනම නෙමෙයි මගේ ප්‍රමාණය. මේකේ තව ගැඹුරක් තියෙනවා. නොදැක විශ්වාස කරන්න. අපි දකින විදි දෙකක් තියෙනවා. එකක් අපි ඇස් වලින් දකින විදිය. අනිත් එක තමයි අත් දකින විදිය. ඇස් වලින් දකිනවට වඩා අත්දැකීම ප්‍රබලයි. ඔබ ජේසුව අත්දැකී නොදැක විශ්වාස කරන්න භාග්‍යවන්තයි කියද්දී අපි ඇස් වලින් ජේසුව දැකලා නැහැ. හැබැයි අපි අත්දැකලා තියෙනවා.
හැබැයි සමහර වෙලාවට එනවා කුරුස මුදුනේ අත්දැකීම් එලෝහිම් ලම සබක්තානි මගේ දෙවියනි ඔබ මාත් හැරියේ මන්ද අත්හැරින වෙලාවෙදී ඔබට අත්දකින්න බෑ අත් නොදකින වෙලාවෙත් ඔබට විශ්වාස කරන්න පුළුවන් ඔබ භාග්‍යවන්තයි මගේ ප්‍රේමවන්තයි එනිසායි ස්වාමීන් වහන්සේ ඒ කැඹුර අද ඔබට මට කියා දෙන්නේ මේ අත්දැකීම මේ සාංගික අත්දැකීම ක්‍රියාපොතේ හරි ලස්සනට අපිට කියනවා මොකක්ද? එයාලා ජීවත් වුණේ අපොස්තලයන්ගේ ගැන්වීම සහභාගීකමේද රොටි කැඩීමේද යාඥාවේද නිරතව කල් ගත කළා. 43. සියලු දෙනා තුල කියන්න සියලු දෙනා තුල ගෞරවාන්විත බීතියක් ඇති විය. ගෞරවාන්විත දැන් අතන බය මොනවටද? අතන බය ඇවිල්ලා මනුෂ්‍ය බයක්. මෙතන බය මොකක්ද? ගෞරවයත් එක්ක තියෙන බීතියක්. ඒ දේව ගරුබිය බලන්න දොරවල් වහගෙන ඉන්න තැන දොරවල් අරින්නේ දේව ගරුබියක ගෞරවයාන්විත බීතියක් ඇති විය. ප්‍රේරිතවරුන් අතින් බොහෝ අරුම පුදුම දේහා ලකුණු සිදුවිය. උන්වහන්සේ මගේ 16 පොරොන්දුව දෙනවා. උන් මම කරන දේශනා අරුම පුදුම දේවල් වලින් සලකුණු මගින් දේශනා සාතික කරනවා කියලා. මේ දෙකම එකට යනවා වචනේ සහ ප්‍රාතිහාර්ය එකටම සිද්ධ වෙන දේවල්. බොහෝ අරුම පුදුම දේ ලකුණු සිදුවිය. සදහවත් සියල්ලොම එක් වී හැම දෙයක්ම පොදුවේ තබා ගත්තා. සාංගික වෙනවා කියන්නේ ඒකයි. ඔහු තමන්ගේ ඉඩ කඩම් හා දේපල විකුණා එකිනෙකාගේ උවමනාවේ හැටියට සියලු දෙනා අතර බෙදා ගත්තා. මම හිතනවා මේ කොරෝනා අස්සේ අපි මේක ටික අත්දකිනවා. බැරි පුළුවන් අය බැරි අයට ගොඩාක් උදව් කරන සහභාගීකමක් හරි ලස්සනට අපි අත්දකිනවා මගේ ප්‍රේමන්තනේ. තවද ඔහු දිනපතා නොකඩවාම එක්සිත්ව දේව මාලිගාවේ රැස්වෙමින්ද ගෙයින් ගෙට යමින්ද රොටි කඩමින්ද තම තමන් අතර ප්‍රීතියනොත් ත්‍යාගීවන්ත සිටිනොත් ආහාර බෙදා ගනිමින්ද දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමින් හා සියල්ලන්ගේ ප්‍රසාදය ලැබමින්ද කල් යැබූහ. ජේසු වැඩුණේ කොහොමද? ජේසුකත් වැඩුණේ මගේ ආදර පින්වත්නි ලුක්ත මගේ දෙවෙනි පරිච්ඡේදය හැලසන්ට කියනවා. ජේසු වැඩුණේ මනුෂ්‍යයන් දෙවියන් වහන්සේගේ ප්‍රසාදය ලැබමින්ද දෙවියන් වහන්සේ ප්‍රසාදයත් මනුෂ්‍යයාගේ ප්‍රසාදයත් ප්‍රඥාවෙන්ද උන්වහන්සේ වැඩුණයි කියලා අපිට කතා කරලා කියනවා. ඒ තැනදී දැන් ඒ මුල් කිතුණු සභාව ගොඩ නැගෙන්නේ ජේසු ගොඩ නැගෙන විදිහටමයි මගේ ප්‍රේමන්තනි. ලුක්ත මගේ සුවිශේෂයේ හරි ලස්සනට අපි කතා කරලා කියනවා. ප්‍රඥාවෙන්ද කාය ශක්තියෙන්ද දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයාගේ ප්‍රසාදය දිනා ගන්නමින්ද ජේසු වර්ධනය වුණා 52. ජේසුස් වහන්සේ ප්‍රඥා මහිමෙන්ද කාය ශක්තියෙන්ද දෙවියන් වහන්සේගේ මිනිසුන්ගේ ප්‍රසාදය ලැබෙමින්ද වැඩුණසේක. මුල් කිතුණු සභාවත් වැඩුණේ ඒ විදිහටමයි මගේ ප්‍රේමන්තනි. අවසානයේ අපි යනවා අවසානයේ කතා කරලා කියනවා කිතුණු සභාව කුඩ නැගුණේ ඒ විදිහටයි. දෙවියන් වහන්සේට ප්‍රශංසා 47 කියනවා සමාවෙන්න. අපි සම්පූර්ණ කියවුවා නේද? දෙවියන් වහන්සේ ප්‍රශංසා කරන සියලුම ප්‍රසාද ලැබෙන කාල ගත. සමිදානන් වහන්සේ ගැලවීම ලබන්නන්ගේ ගණන දවසින් දවස වැඩි කරවදාලසේක. මතක තියාගන්න. ගාන වැඩි කරේ කවුද? දෙවියන් වහන්සේ. ඵල අයිති උන්වහන්සේටයි. ඔබට තියෙන එක්කෙනෙක් වෙන්න විතරයි. ප්‍රතිඵල අයිති උන්වහන්සේටයි. එක්කෙනෙක් වෙද්දී උන්වහන්සේක ගොඩනගන්න ගන්නවා. අපි අවසන් කරනවා පේදුරුතුමාගේ අත්දැකීමත් එක්ක 1 පේදුරු 1:3 සිට 9 දක්වා. 1 පේදුරු 1:3 සිට 9 දක්වා. මගේ ආදර ප්‍රේමන්තනි 1 පේදුරු 1:3 සිට අපි තුන්වෙනි වගන්ති දන් කියමු. අපගේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පියාණන් වන දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. ශුද්ධාත්මයන් අත්දකින ජීවිතේ කඩා වැටිච්ච පේදුරුගේ වචන අපි මේ කියන්නේ. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරණින් උත්ථාන කිරීම හේතු කොටගෙන දෙවියන් වහන්සේ ස්වකීය මහත් දයාවෙන් අපට නව ජීවනයක් දී අපට ජීවමාන බලාපොරොත්තුවක් උදා කළසේක. මරණය කියන කාලකන්ණි තැනින් ජේසු නැගිටලා ඔබගේ මගේ ජීවිතයේ දුප්පල්ලම තැනින් උන්වහන්සේ වෛති කරගන්න බලාපොරොත්තුවක් අපිට මර දෙනවා. ඒකයි රෝගලුක්තුමාගේ රොම 8 වෙනි පරිච්ඡේදයේ 24 වෙනි වගන්තිය කතා කරලා කියන්නේ අප ගැලවීම ලබා ගත්තේ බලාපොරොත්තුව කරන කොටගෙන. පෙනෙන දේ ගැන බලාපොරොත්තුවක් නොවේ. නොපෙනෙන දේ ගැන බලාපොරොත්තු වන්නේ පෙනෙන දෙයක් ගැන බලාපොරොත්තු වන්නේ කුමකටද? ප්‍රශංසා වේවා. අපි වචනේ ගමු
4 අපිට නව ජීවයක් දී අපිට ජීවමාන බලාපොරොත්තුවක් උදා කළසේක. ඒ බලාපොරොත්තුව වනාහි සද්ධාටම පවත්නා උරුමයකට අප හිමිකාරයන් වීමය. සද්ධාටම පවත්නා උරුමයකටයි හිමිකාරයන් වෙන්නේ. ඒ උරුමයට හිමිකාරයන් වෙන්න අපි මේ වෙලාවේ අරගල කරලා යන්නට ඕනේ. අජරාමර වූද නොමැලවෙන්නා වූද ඒ උරුමය ස්වර්ගයේදී ඔබ උදෙසා තබා ඇත. ලුක් 10:20. ලුක් 10:20 හරි ලස්සනට කියනවා. ඔබට යක්ෂය අවනත වෙන නිසා ඔබ සතුටු වෙන්නට එපා. අශුද්ධාත්ම වලට යටත් වෙන නිසා සන්තෝෂ වෙනවන්න. ඔබගේ නාම ස්වර්ගයේ ලියා ඇති නිසා සන්තෝෂ වන්නයි වදාළසේක. මගේ ආදර ප්‍රේමන්තිනි ජේසුස් එකයි ලුක් ජෝන්තුමාගේ 14 වෙනි පරිච්ඡේද පළවෙනි වගන්තිය කතා කරලා කියන්නේ. ස්වර්ගයේ තනක්. ස්වර්ගයේ තනක්. ඔබ සිත් නොකැළඹේවා දෙවනාසේ අදහගෙන මාද අදහගන්න. මගේ පියාණන් වහන්සේගේ නිවාසයේ වාසය කිරීමට ඉඩ පහසුකම් බොහෝ ඇත. එසේ නොවේ නම් ඒ බව මම ඔබට නොකියම්ද. ඔබට ස්ථානයක් සූදානම් කරන පිණිස යමි. ඔබට ස්ථානයක් මාගොස් ඔබට ස්ථානයක් සූදානම් කළ විට මා සිටින තැන ඔබත් සිටින පිණිස ඔබ කැඳවාගෙන යාමට මම නැවත එන්නෙමි. මගේ ආදරේ ප්‍රමාතයි. පේදුරුතුමා කතා කරන්නේ මේ තැන ගැන. ස්වර්ගයේ ඔබට තැනක් තියෙනවා. ඔබට ස්වර්ගික බලාපොරොත්තුවක් තියෙනවා. ඔබගේ ඇදහිල්ල නිසා දෙවියන් වහන්සේගේ බලය කරන කොටගෙන ඔබේ ඇදහිල්ල නිසා දෙවියන් වහන්සේගේ බලය කරන කොටගෙන ඔබ ආරක්ෂා කරනු ලබන්නෝය. දෙවියන් වහන්සේගේ විමුක්තියදායක අරමුණ එළදරව් කරන්නට යන අන්තිම කාලයේදී උන්වහන්සේ ඔබ ගලවනසේක. පේදුරුතුමා මේක කියන්නේ ඇදහිල්ල නිසා දෙවියන් වහන්සේගේ බලය කරන කොටගෙන ඔබ ආරක්ෂා වෙනවා. පේදුරුතුමා ආරක්ෂා වෙන බැලුව කඩුව අරගෙන. පේදුරුතුමාගේ ශක්තිය මම නම් කවුරු අතහැරියද මම යන්නේ නැහැ අතාරින්නේ නැහැ කියපු පේදුරුතුමා අද දන්නවා මට තියෙන ඇදහිල්ලයි දෙවියන් වහන්සේ මාව ආරක්ෂා කරන්නේ. කොරෝනාසෙත් ඔබ මේ දේම තියාගන්න. ඔබ තව ස්වල්ප කලකට විවිධාකාර පරීක්ෂා වලින් පීඩා කරනු ලැබිය යුතු නමුත් ඒ ගැලවීම ගැන ඔබ ඊතා ප්‍රීතිවන්ත වූය. පීඩාව රෝම 5:3 එපමණක් නොව පීඩා විඳීමෙන් ඉවසිල්ලෙන් තැම්පත් බවද තැම්පත් බවෙන් කිසිදා නොසිඳෙන බලාපොරොත්තුවද උපදින බව දැන අප විඳින පීඩාවලදී වද අපි ප්‍රීති ප්‍රමෝද වෙමු. ඒ බඳු බලාපොරොත්තුවකින් කිසිම කලකිරීමක් ඇති නොවේ. මන්ද අපිට දෙන අතිශුද්ධාත්මනෝ දේව ප්‍රේමයෙන් අප සිත පුරවනසේක. මගේ ප්‍රේමන්තයනි එනිසා ඒ පීඩාව අස්සේ සතුටු වෙන්න. ඒකයි තොබිත් 3:20 පැහැදිලිවම කතා කරලා කියන්නේ. තොබිත් 3:20 උනාසගේ වචන මේක බයිබලේ පුරාවටම අයිති කරගන්න දෙයක්. ඔබේ අදහස් මිනිසාර තේරුම් ගත නොහැකිය. ඒතොන් පරීක්ෂාවට භාජනය වුවොත් කිරුළු පළඳින බවත් දුකටපත් වුවොත් එයින් මිදීම ලබන බවත් දඬුවම් ලැබුවොත් ඔබේ දයාව ලබන පිණිස ඔබ වෙතේමට නිදහස් බවත් ඔබට ගෞරව කරන්න උදානති. අපේ වැටීම ගැන ඔබ සතුට නොවනසේක. ඒත් කුණාටුවකට පසු ඔබ නිශ්චලතාවය ඇති කරවනසේක. කඳුලට හා වැළපීමට පසු බාසීමිත ප්‍රීතිය දෙනසේක. මේකම අපි දකිනවා ජාකොබ්තුමාගේ පොතේ book of James ජාකොබ්තුමාගේ පොතේ උනාසේ පැහැදිලිවම 4 වෙනි පරිච්ඡේදයේ කතා කරලා කියනවා ජාකොබ්තුමාගේ පොතේ 4 වෙනි පරිච්ඡේදයේ උනාසේ දයාබරව අපිට 4 වෙනි වගන්තියේ කතා කරලා කියනවා. සමාවෙන්න. ඒක මම පාඩම් කරපු එකක්. එතන නෙමෙයි. 1:12 වෙනි වගන්තිය. කම්කටොළු ඉවසන මනුෂ්‍යයා භාග්‍යවන්තයෙකි. මන්ද වූ පරීක්ෂාවෙන් ජය ලැබූ කල දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නවුන්ට උන්වහන්සේ පොරොන්දු ජීවමාන කිරීටය ලබන්නේය. මගේ ආදර ප්‍රේමන්තනි. එයයි මේ පේදුරුතුමා කතා කරන දැන් තියෙන පීඩාව සහ ලබන්නට යන මහිමය අතර ඇති සම්බන්ධතාවය. 7 වෙනි වගන්තිය. 1 පේදුරු 1:7. එසේ පීඩා කරනු ලබන්නේ ඔබේ ඇදහිල්ල ගින්නෙන් සෝදිසි කරනු ලබන්නටත් වඩා අනර්ග බව දැක්වීමටය. බලන්න කොච්චර ලස්සනයිද? යෙසාය 48:10 කියන්නේ එකයි. මම ඔබ වේදනාව නැමැති ගින්නෙන් පිරිසිදු කරනවා. ඒක තමයි අත්දැකීම. ඒක තමයි ස්වාමීන් වහන්සේ කතා කරන තැන මගේ ප්‍රේමන්තනේ. දැන් මේකම තමයි කතා කරන්නේ අපි සිරාක් දෙවෙනි පරිච්ඡේදයේ. ස්වාමීන් වහන්සේ සේවය කරනවා. ඊට කියනවා නින්දාව නැමැති ගින්නෙන් මම ඔබගේ ජීවිතය පරීක්ෂා කරනවා. උනාසේ කරන විදිය ඔබගේ මගේ සදහිල්ල රත්තරන් වලට වඩා අනර්ග බව දක්වන්නයි ඒ අරගලේ හරහා ඔබම අරගෙන යන්නේ. එසේ සෝදිසි කිරීමෙන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ එළිදරව් වීමේදී ප්‍රශංසාවද මහිමයද ගෞරවයද
ඔබේ ඇදහිල්ල නිසා ඔබට ලැබෙනු ඇත. පුණ්‍ය ක්‍රියාවලින් නෙමෙයි ඒක ලැබෙන්නේ. ඇදහිල්ලෙන් ඒකයි තියෙන්නේ. ඒ දයාවේ ගැඹුර එතනයි තියෙන්නේ මගේ ප්‍රමාතය. ඔබ උන්වහන්සේ නොදුරු නමුත් උන්වහන්සේට ප්‍රේම කරන්න ඔය. දැන් ඔබ උන්වහන්සේ නොදකින නමුත් උන්වහන්සේ අදහා ඔබගේ ඇදහිල්ලේ අරමුණ වන ඔබේ ආත්ම ගැලවීම ලැබමින් ගැලවීම ලැබමින් කියා නිම කළ නොහැකි තේජාන්විත මහා ප්‍රීතියකින් ප්‍රීති වන්නවුය. මගේ ආදර ප්‍රමාතයනි. එයයි ස්ටඩි එක, එයයි අත්දැකීම අපි ගන්න. දයාවේ ජේසුගේ ආදරය අයිති කරගන්න. මගේ ආදර ප්‍රමාතයනි, සන්ත පෞස්තිනාට උන්වහන්සේ දර්ශන වෙලා මහා පොරොන්දු ගොඩාක් දුන්නා. දයාවත් ඒ දේව දයාවේ ජේසුගේ පින්තූරෙත් එක්ක. ඒ දයාවේ ජේසුගේ පින්තූරේ තියෙන්නේ උන්වහන්සේගේ ඇලයට හෙල්ලෙන් යනීම පස්සේ ලුක් මගේ සුවිශේෂයේ ජොන්ත් මගේ සුවිශේෂයේ අවසානයේ කතා කළා කියනවා ජලයද රුධිරයද දෙනින් එක්ුණා කියලා. අන්තිම බිඳුවත් උන්වහන්සේගේ ජීවිතයේ අන්තිම බිඳුවත් උන්වහන්සේ හැලුවේ ඔබගේ මගේ ගැලවීම සඳහා. ඒ ආදරය අයිති කරගමු. ඔබගේ දොරවල් වහගෙන ඉන්න. ඔය ඇතුළාන්තයේ ජේසු මැදට ඇවිල්ලා ප්‍රශාන්තිය වේවායි කියන බව අයිති කරගෙන අද අපි ඉරිදා පල්ලි යන්න ලෑස්ති වෙමු. පල්ලි යන්න බැරි වුණාට මගේ ආදර ප්‍රමන්තනේ අපි දේව වචනේ ඇඳගෙන ලෑස්ති වෙනවට වඩා දේව වචනයෙන් ලෑස්ති වෙමු පල්ලි යන්නට ඉරිදා වචනයට ගැඹුරින් සම්බන්ධ වෙන්නට. මේ මෙනෙහි කිරීම තුළ ඉන්න ඉරිදා උන්වහන්සේ අපට ප්‍රකාශ කරයි. ඒ වචනයත් එක්ක සප්‍රසාදික අත්දැකීමත් එක්ක ඔබව ගැඹුරට අරගෙන යන බව අයිති කරගමු. මේකදී අපගේ ස්වාමීන් වන ජේසුස් වහන්සේ දෙසාම අපට ලැබේවා. ආමේන්.